බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. අද වැඩසටහන තුලින්ුත් පසුගිය සතියේදී අපිට වැඩසටහන ගෙන්නන්නට අපහසුතාවයක් තිබුණා. ඉතින් අද වැඩසටහන තුල අපි අදහස් කරගෙන සිටිනේ යම් කිසි මාතෘකාවක් කරා යන්න. මේ මාතෘකාවට පිවිසෙන ප්‍රථමව මම කියන්න කැමතියි. දැන් ගිය වතාවෙත් අපි කතා කරමින් සිටියේ කොහොමද මේ යම් සිහිය තබාගෙන වැඩ කරන්නේ කෙසේද කියන එක ලෝකෝත්තර වශයෙන් සහ ලෞකික වශයෙන් කොමන ආකාරයෙන්ද මේ ක්‍රියා කළ යුත්තේ. විරිය කියන්නේ කුමක්ද? ප්‍රඥාව, සතිය, සමාධිය මේ සියලු දේ ගැනම අපි කතා කරමින් ඉන්පසු අපි මේ තවදුරටත් ගෙන ගියා කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යන සතිපට්ඨාන සූත්‍රයටත් අපි ආදේශ කරගෙන අපි එයින් උත්තේරුමක් වටහා ගත්තා. මොකද්ද මේ කියන්නේ කියලා, කොහොමද මේ වේදනාව හටගන්නේ කියලා, ඒකේ ප්‍රීති සුඛ පවා අපි වේදනාවන් හැටියට විග්‍රහ කරගත්තා. අපේ ගරුතර ස්වාමීන් වහන්සේ විසින් ඒ අපිට මනාව පැහැදිලි කරා කොහොමද මේ தත්වයන් අපි එකතු කරගන්නේ කෙසේද යන්න කියලා. ඉතින් ඒකම මම වැඩි වෙලාවක් ගන්න නැතුව මම පොඩ්ඩක් මේ ලුණින් විස්තරයක් ගෙනාවේ. මොකද දැන් අපි ගෙනාවේ යම් කිසි විදිහකට මේ සමාධිය පිහිටව ගන්නත් ඒකාග්‍රතාවයක් මනස කොහොමද රැස් කරගන්නේ කියන තැනට තමයි අපි ආවේ. එයින් එහාට අපි තාම විදර්ශනාවට පිවිසේ නැහැ. හැබැයි ඒ කරගැනීමේදී නීවරණ ධර්මයන් යටපත් කරගෙන කොහොමද මේ හරහා අපි මේ ගමන යන්නේ කියන එක ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේ නීවරණ ධර්මයන් කුමන වර්ග වශයෙන් අපි නම් කරගෙන කුමන ආකාරයෙන්ද මේවා මැඩලීමට අපිට හැක්කේ සඳහා ගත යුතු පියවර මොනවාද? විරිය කුමන ආකාරයෙන්ද කොයි විදිහටද මේ ක්‍රියාත්මක කළ හැක්කේ කියන එක ගම කතා කරන ගමන්ොත් අපි කතා කරේ අවසාන මොහොතේදී චුතිචිත්තය සම්බන්ධවත් ප්‍රතිසන්ද විඥානයේ මෙවැනි දේ ගැනත් අපි විස්තරයක් කතා කරා. දැන් මේ සියලු දේවල් වල මේ නීවරණයන් යටපත් කරගෙන කොහොමද සිත සමාධිගත කරගත්තොත් ඊළඟ නැවත උප්පත්තිය කෙසේද අපි ලබන්නේ කියන එක ගැනත් අපි කිය පසුගිය වැඩසටහන වලින් අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලිව දැනගන්න ලැබුණා. ඉතින් අදත් අපේ ඉන්නවා ගරුතර ස්වාමීන් වහන්සේ ක්‍රිපද ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපිට සමග ඉන්නවා. ඉතින් අපි අද මාතෘකා කරගන්න ගත යුත්තේ දැන් මේට යන්නට ප්‍රථමව අපිට තියෙනවා තවත් කරුණු කාරණා ටිකක් අපිට දැනගන්න. මම මේක ප්‍රශ්නයක් වශයෙන්ම අපි ගරුතර ස්වාමීන් වහන්සේට මම ඉදිරිපත් කරන්නම් ස්වල්ප වේලාවකින්. ඉතින් වැඩසටහන පටන් ගන්නට ප්‍රථම මම ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා අද වැඩසටහන ආරම්භ කරන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් ගිය සතියේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද කීප හැම පැත්තකින්ම වගේ අපිට දුරකථන මෙතුම් ලැබුණා කියලා. ඉතින් මේ ඇයි වැඩසටහන පැවැත්වෙන්නේ නැත්තේ, මේ ඇයි නැවත විකාශයක් වෙන්නේ කියලා ඒ වෙලාව පැහැදිලි කරලා දුන්නා. ඒක ඒ අවස්ථාවේ හැටියට අපිට මේ වැඩසටහන කරගන්න අපහසුතාවයක් තිබුණා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒකත් කියන්නේ හැබැයි නැවත ප්‍රචාරයටත් එලෙසම ප්‍රතිචාරයක් තිබුණා. ඉතින් ඒක මම හිතන්නේ ඒක තවත් හොඳට ගියා. මේ පණිවිඩය ඒ විග්‍රහ කිරීම ඒ අර්ථය තවදුරටත් නැවත සිහියටගෙන ඒ පැහැදිලි කරගැනීමේ අවස්ථාවක් ලැබුණා අපේ ප්‍රේක්ෂකයන්ට ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම පටන් ගන්න මේ මත්තෙන් මම බැලුවේ දැන් මේ නීවරණ ධර්මයන් තිබියදීම ස්වාමීන් වහන්සේ යහ පැත්තෙන් එනවා මේ අපි කතා කරනවා මේ අපිට මේ නීවරණ ධර්මයන් සහ මේ සමාධිගත කිරීමේදී සිට යම් විදියකට අපිට ප්‍රශ්න වෙනකොට අපි ආරක්ෂා කරගත්ත යුතු භාවනා ක්‍රම කීපයක් ගැන කතා කරලා තිනවා. මෛත්‍රී භාවනාව, එතකොට මෙත්තා භාවනාව, මෛත්‍රී භාවනාව අනුසාරයෙන් ඊට පසු කියන්නේ මේක මේ සාමාන්‍යයෙන් මේ අප හිත විරු වැටෙන වෙලාවදී මෙවැනි අවස්ථාවලදී මේ මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා ඒ නීවරණයන් යටපත් කරන්න. එතකොට රාගයන් කෙරෙහි ඇදී යාමක් තියෙනවා නම් පුළුවන් තරම් බලන්නේ කියලා මේ අපි දකිනවා අසුභ භාවනාව, මරණානුස්සති භාවනාව ගැන. ඊට පස්සේ මේ වීරිය යම් කිසි විදිහකට සැලෙනවා නම් එහාට මෙහාට පොඩ්ඩක් තල්ලු වෙලා ඒ විශ්වාසය කැඩීගෙන යනවා නම් ඒ වෙලාවේදී බුද්ධානුස්සති භාවනාව කරන්නේ කියලා. හැබැයි ඒකම සෝවනස එහා පැත්තෙන් ඒකම අපි දකිනවා තවත් එකක් තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වශයෙන් උත් ගෙනහල්ලා තියෙනවා තවත් භාවනා. දැන් මේ තැන්වලදී කිය හුඟක් වෙලාවට මේ අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මොකද්ද මේ ඉස්සෙල්ලා පටන් ගත යුත්තේ කියන එක තමයි මගේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ වන්නේ. මොකද මෙතන කියන්නේ තමා සිත සමාධිගත කිරීමේදී මෙවැනි භාවනා ක්‍රම කළ යුතුයි කියන ගමන්මත් එහා පැත්තෙන් තියෙනවා තව එකක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා එකකුත් තියෙනවා. දැන් මේක කොතනද පටන් ගන්නේ? සාමාන්‍යයෙන් කියනවා මේ ඥාන වලට ගිහිල්ලා මැඩපැත්වීමෙන් පසුව මේක කරොත් හුඟක් හොඳයි කියලා. එතකොට තමයි මේ හරි දිශාවට යන්නේ කියලා. හැබැයි ඉතින් එතනට එන්න ඕනේද කියන එක තමයි අනිත් ප්‍රශ්නේ. ඉතින් කොහොමද මේ හතර දෙපැත්තෙන් තිබියදී කොහොමද මේක මොකද්ද අපි කළ යුත්තේ කියන එක ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. මම හිතනවා අපි විශේෂයෙන්ම මේ දැන් අපිට ගොඩාක් වර්තමාන වෙද්දී
අපි ගොඩාක් ඔය සීල සමාධි ප්‍රඥා කතා කරන්නේ ගෘහස්ත ජනතාවටනේ. නමුත් බුද්ධ කාලේ සීල සමාධි ප්‍රඥා කතා කරලා තියෙන්නේ පැවිදි පිරිසටනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම වගේ භික්කවේ කියලා අමතලා. ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරි පෙළම වාඩි වෙලා ඉඳලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. එතකොට කාලය ගෙවෑමෙන් අපි බණ කියන පිරිසක් බවට පත් වුණා. ගිහි පිරිස බණ අහන පිරිසක් බවට පත් වුණා. ඉතින් මේ කාරණා නිසා ගොඩක් මේක සංකීර්ණ වෙලා දැන්. නමුත් මේකේ මූලික සාධක අපිට අපි කුඩා කාලේ අපි පැවිදි වුණාම අපිට දෙනවා සාමණේර බණදහම් පොත කියලා පොතක්. මේකේ තියෙන්නේ හේරණ පැවිද්දා. ඒ කියන්නේ මුල්ම ආරම්භක පැවිදි ජීවිතේ දිනු කරන්න ඕනේ ආකාරය. ඒක හරි ලස්සනයි. ඒකේ තියෙනවා චතුරාර්යකා ආරක්ෂා 4 කියලා භාවනාව. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති. ඊතිමා චතුරාර්යකා භික්ඛු භාවයේ සීලවා. සීලවන්ත භික්ෂුව බුද්ධානුස්සති මෛත්‍රිය අසුභ මරණ සති කියන 4 ආරක්ෂක භාවනා 4ක් හැටියට වැඩි යුතුයි කියනවා. ඊළඟට හරිම ලස්සනයි. ඒකේ තියෙනවා අනන්ත විතාර ගුණං ගුණතෝනු සරම්මුණින් භාවෙය්‍ය බුද්ධිමා භික්ඛු බුද්ධානුස්සති මාදිතු. ඒකේ කියනවා මේ අනන්ත ගුණ සමුදායෙන්ගේ භාග්‍යවතුන් වහන්සේ ගැන බුද්ධිමත් භික්ෂුව මුලින්ම කළ යුතු භාවනාවයි කියන. එතකොට මුලින්ම කළ යුතු භාවනාව හැටියට කරලා තියෙන්නේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා බුද්ධානුස්සතිය. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මුලින්ම කළ යුතු භාවනාව කියලා ඒත් ගොඩක් තැන්වල තියෙන බුද්ධානුස්සතිය තමයි. නමුත් නිතර භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන ඉන්න නිසා උන්වහන්සේගේ දේශනාවත් එක්කම එයාට ශ්‍රද්ධාව ඇති වෙන නිසා ඒක බුද්ධ දේශනාවල පැහැදිලි වෙනවා ඒ කාලේ. ඒකේ සමහර තැන්වල තියෙනවා සද්ධා ජාතෝ උපසංකමති. පැහැදීම ඇති වෙලා යනවා. උපසංකමිත්වා පෛරුපාසති. ගිහිල්ලා ඇසුරු කරනවා. පෛරුපාසන්තෝ ධම්මං සුනාති. ඇසුරු කරද්දි ධර්මය ඇහෙනවා. ඕහිත සෝතෝ ධම්මං අවධානය මනාකොට යොමු කරගෙන ධර්මය අසනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. එතකොට මේ අපිට වීරිය ඇති වෙන්න උවමනා කරන මූලික පසුබිමේ. දැන් එතකොට වර්තමානයේ අපිට භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් තමයි අර අවශේෂ භාවනාවල් වලට උනත් අපිට එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ බුද්ධානුස්සතිය තමයි ආරම්භක භාවනාව හැටියට මුල් කාලේ තිබිලා තියෙන්නේ. ඒක. එතන කියන්නේ විද්‍යාචාරණ සම්පන්නසක ඔව් ඒකේ හරියම ලස්සනට කෙටියෙන් වුණත් ඒ කාලේ ආරක්ෂක භාවනා 4ට ඒක තියෙනවා. එතකොට බුද්ධානුස්සතියෙන් කරන්නේ එයාට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. මොකද දැන් ශාසනය කියලා කියන්නේ ධර්ම විනයනේ. ධර්ම විනය තුල කෙනෙක් හිටියොත් විතරනේ ඒකේ පිහිට තියෙන්නේ. එතකොට ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති වෙනවා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන්. අපි කියමු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතුව චිත්ත ප්‍රසාදයෙන් භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත ප්‍රසාදයෙන් එයා පැවිදි වෙනවා කියලා ඒක මාර්ගයට එනවා කියමු. බුද්ධානුස්සති වැඩුවා. මෙත්තා මෛත්‍රිය ඕනේ. මොකද සමහර අවස්ථාවල එන්න පුළුවන් ගැටින් ඇති වෙන. දැන් අපි ගත්තොත් ඔය කොසබෑනුවර ඇති වුණානේ භික්ෂුන් අතර පොඩි කෝලාහලයක්. ඒ කියන්නේ අර කැසිකිලියකට ගිහිල්ලා කැසිකිලිය පාවිච්චි කළා මේ වතුර පොඩ්ඩක් ඉතුරු වෙලා භාජනේ අනිත් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කවුද මේක ඉතුරු කළේ කොවිනියට ගැලපෙනවද කියලා ඉතින් පොඩි චූටි දේ විශාල අර්බුදයක් කරගත්තා. අත් වශයෙන් මේ ස්වාමීන් වහන්සේ වතුර ටික විසි කරා නම් එතනදී ප්‍රශ්නේ හටගන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒකත් එක්ක හරි අර නිකන් හමුදාවල වගේ චූටි දී අර ලුකුවට අරගෙන ඊට පස්සේ ඔහොම වෙලා මේ බෙදුණා සමාජය සම්පූර්ණයෙන්ම. සංඝ බේදි වුණා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ මිත්‍සිත වඩන්න බැරි වීම පැවිදි ජීවිතයට සිද්ධ වෙන විශාල හානියක්. ඒ පැවිදි ජීවිතයට සිද්ධ වෙන මේ හානිය වළක්වනවා. පැවිදි ආයත විතරක් නෙමෙයි ගිහි අයටත්. මෛත්‍රී සිත්ය පවත්වන්න බැරි නම් එයාගේ ජීවිතේ Taman දන්නේ නැති විශාල ඒ කියන්නේ මේ ඔක්කොගෙම හානි වෙන්නේ හරි ලස්සන සූත්‍රයක් මට හම්බ වුණා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒකේ කියනවා මහණෙනි මේ මහා වෘක්ෂ තියෙනවා. ඒ කියන්නේ දිඹුල් වෘක්ෂ, නුග වෘක්ෂ, සුවිශාල අතුපතර විහිදෙන සුවිශාල වෘක්ෂ තියෙනවා. අනිත් පුංචි වටිනා ගස් වලට වැඩෙන්න දෙන්නේ නැහැ.
අරක අනිත් ගසුත් ඒකත් කාගෙන ඒකේ පෝරත් කාගෙන ඒ ගහත් විනාශ කරගෙන අර විශාල වශයෙන් රූස්ස ගස් හැදිලා ඒක කඩාගෙන වැටෙනවා. මහණෙනි මේ වගේ තමයි කියනවා පංච නීවරණ. ඒක හැදුනට පස්සේ තමන්ගේ ජීවිතය තුළ ගුණයක් වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. තියෙන ගුණත් විනාශ කරගෙන පුද්ගලයා අපායට ගෙනියනවා කියනවා, නිරයට ගෙනියනවා කියනවා. ඒකේ ඒ දේශනාව උන්වහන්සේ සඳහන් කරනවා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙනවා කියන කුල පුත්‍රයන්. නමුත් පංච නීවරණයන් ප්‍රහාණය කරගන්න බැරි වීම නිසා විනාශයට යනවා කියන. ඒ පංච නීවරණයන්ගෙන් වෙන හානිය වළක්වන්න මේ හතර තියෙන්නේ. එතකොට මෛත්‍රී භාවනාව. ඊළඟට මේ පැවිදි මෛත්‍රී භාවනාව කියනකොට මම දන්නේ මෙතන මම හරි ඒක මේ ප්‍රශ්නයක් යොමු කරන්න කියලා ස්වාමීන් වහන්සේ වෙත මේ මම හිතන්නේ යම් කිසි විදිහකට අපේ ප්‍රේක්ෂකයන් දන්නව වෙන්නත් පුළුවන්. දැන් මේ මෛත්‍රී භාවනාව ගැන විශේෂයෙන් මම ස්වාමීන් වහන්සේගේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ ගැන හොඳ ලොංගාක් පොත වැටහීමක් ඇති කියලා. මොකද දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මෛත්‍රී භාවනාව දෙපැත්තටම වැටලා තියෙනවා. ඒ කියන්නේ මිත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එකෙත් අනිත් පැත්තෙත් දැන් අපි කතා කරන අසුභ භාවනාව බුද්ධානුස්සති මරණසති. හැබැයි සුවිශේෂත්වයක් තියෙන මෙතන ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ විසින් ඔබ වහන්සේගේ වකුගඩුවක් මම හිතන්නේ තෑගි කරලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට නොයිසු අවස්ථාවක ජීවිතය කරගෙන යන්න ස්වාමීන් වහන්සේ I think මම දන්නේ මම මෙතන හරිද කියලා ස්වාමීන් වහන්සේ මගේ නිහඬතාවය බලාපොරොත්තු නැද්ද මම මේ අහප එකක් කරන මම ස්වාමීන් වහන්සේ අහන්නේ ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගේ මොකද්ද තිබුණ හැඟීම ස්වාමීන් වහන්සේ එහෙම නම් මේ කතාව මෛත්‍රී කියන වචනේ තේරුම කතාව පොඩ්ඩක් එහෙම ඒක තමයි මෛත්‍රී කියන එක තේරුම මිත්‍රත්වය මිත්‍ර භාවය මිත්‍ර භාවයක් නැත්නම් එයාට තියෙන ශත්‍රු භාවය ඒ කියන්නේ සතුරෙක් Tamanට සතුරෙක් ඉන්නවා කියන අදහස ආවහම ඒ සතුරා සූපත් කරන්න යාට කල්පනාවක් කියන්නේ නැහැනේ. එතකොට මිනිස්සු කේන්ති ගියාම කියනවා මං අසවලාව අතෑරලා මෛත්‍රිය වඩනවා කියනවා. ඒ කියන්නේ එයා විනාශ වෙන කම නැහැ. ඒ හානිය තියෙන්නේ Tamanගේ හිතේ. ඉතින් මේ වගේ අර මෛත්‍රියේදී මෛත්‍රිය හරියට වැඩුණ නැත්නම් අපි දැන් ওই ලෝකේ තියෙන ප්‍රශ්නෙත් ඒකනේ ಜಾති වශයෙන් බෙදනවා, කුල වශයෙන් බෙදනවා, ගෝත්‍ර වශයෙන් බෙදනවා, ආගම් වශයෙන් බෙදනවා. මිනිස්සයා ඉපදීම නිසා විඳින පොදු දුක තේරුම් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ස්වාමීන් වහන්සේ තව පොඩි පටලවිල්ලකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කතාවත් අපිට මේකටම ඇතුල් කරලා කියන්න පුළුවන් නම් මොකද හුඟක් කට්ටිය කියනවා දැන් මෛත්‍රී වඩන්න ඕනේ ඉස්සෙල්ලාම තමාට. ඔව්. ඊට පස්සේ තමයි තමා ගරු කරන කෙනෙකුට. ඊට පස්සේ මධ්‍යස්ථ කෙනෙකුට. ඊට පස්සේ තමාගේ හතුරා වෙත. ඉතින් මෙතන මේ දෙකක් කතාවක් වෙනවා. මේ දැන් ඇයි මේ බුදු ධර්මයේ ඇයි මෛත්‍රී වඩන්න ඕනේ මේ මට වඩන්න කියන්නේ මමත්වයක් එතන තියෙනවා. ඊට පස්සේ ඇයි මේ මට කියලා කියන්නේ. ඇයි එතකොට අනිත් එක්කෙනාට වඩන්න ඉස්සෙල්ලා මේ මට වඩව ගන්න නැති. ඉතින් ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ කර පරිත්‍යාගයත් එක්ක බැලුවම කොහොමද මේ වැඩි වෙන්නේ? මෛත්‍රී ගැන ඕක හරිය වටිනා මාතෘකාවක්. ඒ මෛත්‍රී ගැන තියෙන බුදුරජාණන් වහන්සේ වදාළ විවිධ ක්‍රම ඒ විවිධ ක්‍රම අපිට කතා කරන්න උපකාරී වෙනවා. මම ඒ කාලේ මම හිතන මට මතකෙන්නේ මම හිටියේ ඔය දික්කේනේ භාවනා මධ්‍යස්ථානේ. එදිදී හොඳ ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. දැන් උන්වහන්සේ කොහෙද දන්නේ වැඩ ඉන්නේ. උන්වහන්සේ 100 වතාවකට වඩා ලේ දන් දීපු. ඉතින් උන්වහන්සේ දවසක් මාව හොයාගෙන වැඩියා. ඇවිල්ලා කිව්වා මේ කෙන්දිරි ගාන උපහාසයෙන් උදව්වක් ඉල්ලන්න ආවේ. උපහාසයට පුළුවන් ද දන්නේ නැහැ. ඉතින් මං කවන්නේ කියන්න මට පුළුවන් දෙයක්ට මං උදව් කරන්න. අසරණ කෙනෙක් ඉන්නෝ මේ වකුගඩුවක් ඕන වෙලා. දැන් හරි පුදුමයි කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නමක් මට දැන් කියන්නේ. වකුගඩුවක් වුණා අසරණ කෙනෙක් ඉන්නවා. මං ඉතින් මේ එයාට උපකාරී වෙන්න මේ තමයි මේ උපහාසයෙන් මේ ඉල්ලන්න ආවේ කිව්වා. ඊට පස්සේ මං මේ ඒ හාමුදුරන්ට කිව්වා කමන්නේ ස්වාමීන් වහන්සේ මගේ හිතට එකපාරට ආවේ මට වකුගඩු දෙකක් තියෙනවා මම එකක් දීලා මේව සුවපත් කරනවා. දැන් මං කවුද කාන්තාවක්ද පිරිමිද්ද මම මොකොත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා හැබැයි ඒ කෙනා බෞද්ධ නෙමෙයි කිව්වා. මම බෞද්ධ නෙමෙයි කවුද? කතෝලික කෙනෙක් කිව්වා. ඊට පස්සේ දැන් මේ කතෝලික කෙනෙකුට වකුගඩුවක අවශ්‍යතාවය පිරිමහන්න මේ භික්ෂුන් වහන්සේ නමක් තමයි මහන්සි වෙන්නේ දැන්. බලන්න මේ මෛත්‍රීක තියෙන සුන්දරත්වය. එතකොට උන්වහන්සේ තමයි මාව හොයාගෙන ආවේ. මම කාටවත් එම කියලා තිබුණෙත් නැහැ මගේ හිතේ තිබෙත් නැහැ. ඊට පස්සේ මේ මං කිව්වා මට එහෙම එකපාරට තීරණය කරන්න බෑ. මට ලීලා බලන්න ඕනේ කිව්වා. ඊට පස්සේ බත්තර මුල්ලේ මෛත්‍රී ධර්මායතනයේ හරි කාරුණික නායකයන් කෙනෙක් හිටියා. ඉතින් ඒ පන්සලට ගියා. ගියපු වෙලාවේ මේ කාන්තාව ඇවිල්ලා හිටියා වයස 52ක සෙලින් පාරිස් කියලා.
S2 නිකන් ලොඳ බහැලා. 52යි වයස. ඔව් වයස 51යි. S2 ලොඳ බහැලා කියන්නේ මේ අපේ වගේ පැහැදිලි නෑ S2. මූණ ඉදිමිලා. ඉතින් ඇවිල්ලා හරිය අසරණ විදිහට හිටියව දැක්කම මට හිතුණා මේ මනුස්සයා බීරගන්නේ. මොන ආගන්ද මෙතන. ඊට පස්සේ මං කිව්වා මේ ඔබතුමී බය වෙන්න එපා මං බකුඩු දෙන්නම් කිව්වා. ඉතින් යට අදාහ ගන්න බෑ මේක ඉතින් කිසිම සම්බන්ධයක් නැහැ නේ. ඒ සෝයි. ඊට පස්සේ එවෙලෙම ඉක්මනට ඉතින් ඒ කටයුතු කරගෙන මදුරාසිට යන්න වුණා. ඉතින් මදුරාසිට ගිහලා ගෙයක් කුලීට අරගෙන ඉතින් මට පොඩි ඉස්සරහා කාමරේ පොඩි ඇඳක් හදලා දීලා තිබ්බා. මං ඉතින් මගේ පාඩුවේ පිළිත් තියාගෙන මං ඕක ඉන්න. ඉතින් ඒගොල්ලෝ වෙලාවට මට දාන පොඩ්ඩ හදලා දෙනවා. දැන් මට මේගොල්ලෝ දුප්පත් අසරණ පිරිසක්. පරිසම් කරගන්නත් ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ වීදම දැන් මට සත්‍යයක්වත් නැහැනේ. මමත් මේ අසරණලා හිටපු කෙනෙක්නේ. ඊට පස්සේ මම ඒගොල්ලන්ට කිව්වා දැන් ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් නේ ත්‍රිවිධ දෙකක් ගමු මේ දැන් අපි චෙක් අප් වලට යන්න එපා. ඊට පස්සේ මම කොයිපා ත්‍රිවිධ දෙකක් ගන්න එපා අපි එක ත්‍රිවිධ එකක් ගමු කියලා. දැන් මම ඒ මෑණියෝයි ඒ තවත් පිටියේ පිරිමි කෙනෙක්වත් දැන් උදව් කරන්නේ. තවත් වයසක අම්මලා දිනෙත් තමයි අවිල්ලා හිටියේ. මම ත්‍රිවිධ එකේ ඩ්‍රයිවර්ගේ සීට් එකේ පැත්තකින් වාඩි වෙනවා. අසුම ජයනන්සික දෙකක් ගන්න එපායි කියලා. දෙකක් ගන්න එපා කිව්වේ ඒකට. පිටිපස්සේ ඒ තුන් දෙනාට වාඩි වෙන්න කියලා මම මොකද මම බල දෙකක් ගත්තත් ඒකත් ඒගොල්ලන්ට එන වේදමක් නේ. එහෙම වේදම පාලනය කර කර ඉතින් ගියා. ගිහලා ඉතින් අන්තිමට මට හොඳට මතකයි. දැන් ඉතින් දැන් මේ මිනිස්සයා අඬනවා පිපාසයි කියලා. ඉතින් චුට්ටක් දෙනවා මැනලා වතුර බොන්න. ඊටු ටිකේ කරන්නේ අර මොකද්ද මේ පීරිසියක වතුර මේ වතුර පොඩ්ඩක් දාලා පුළුන් කැල්ලක බලලා තොල් දෙක තෙමනවා. ඉතින් මං කියනවා ඉතින් ඉවසගෙන ඉන්නේ තා පොඩ්ඩකින් මේ වකුගඩු දීප ගමන් හොඳට වතුර බොන්න ලැබෙනවනේ කියලා කියනවා. ඉතින් මට හොඳට මතකයි ඊළඟට අන්තිම ටෙස්ට් එක ආවා ටිෂු ක්‍රොස් මැච් කියලා. දැන් හරි බය ඒක ෆේල් වෙයි කියලා. ඒක ෆේල් වුණොත් ඔක්කොම අසාර්ථකයි. ඉතින් මම කිව්වා ඔයගොල්ලෝ දන්න ආගමක් අදහන්න. දන්න හැකියාවක් කරන්න. මේ ඔයගොල්ලන්ට මේක සමත් වෙන්න මම හොඳට මෛත්‍රී භාවනා කළේද හැබැයි. කොහමද ඉතින් ඒක පාස් වුණා. ඊට පස්සේ අපි ඔපරේෂන් එක කළා. දැන් ඔපරේෂන් එක කළා මට ගොඩක් අමාරු. නාගල් 14ක් මගේ කුසේ කපලා තියෙනවා වෙනේ. ඊට පස්සේ දැන් ඒ තුමි දැන් සුවපත් වුණා. දැන් තුන්වෙනි දවසේ මාව බලන්න මේ මං හිටියේ කාමරේට ආවා. ආප ගම මට එක පාට මගේ හිතට වැදුනා අර පළවෙනි දවසේ දැකපු S2 නැහැ. අර ලොඳ බහපු S2 නැහැ. දැන් හොඳට සුදු ඉංග්‍රීසියාවක් තියෙනවා කළු ඉංග්‍රීසියාවක් තියෙනවා එන් වෙලා පේනවා පැහැදිලි. ඒ වෙලේ මගේ හිතේ ඇතුලින් ආව 아무තු සතුටක්. ඒක මට තේරෙන්නේ කොහොමද ඒක ආවේ කියලා. මට හිතුණා දැන් හරි කියලා. ඒ කියන්නේ මට අර ජීවිතේ බේර ගන්න අදහස විතරයි තිබුණේ. මං දැන් ඉතින් හොඳට වතුර බොන්න කියලා එක පාට මං ඒ S2 තමයි වෙනස දැක්කේ. ඊට පස්සේ ඉතින් දවස් 10ක් ඉඳලා මට ටිකට් කපලා මං එන්න හදනකොට එතුමිය ඇහුවා අනේ ස්වාමීන් වහන්සේ කවදද අපි නැවත මුණ ගැහෙන්නේ? මොකද එහෙම එකක් නෑ. අකුගඩු ඔබතුමීට ජීවත් වෙන්න අවශ්‍යතාවය තිබුණේ ඒකට මම මේ උදව් කළා කියලා. ඉතින් ඉතරයි ඊපස්සේ සම්බන්ධයක් වුණේ නෑ. ඒකත් හොඳ ඉස්සර කරපු පෙර කර්මයක් වෙන්නේ නැති. හොඳ කර්මයක්. මං හිතනවා මම කරපු දුර්ලභ පිනක් එතුමියත් මොකක් හරි සංසාරේ කරපු. හැබැයි ඉතින් හරියට හරි සත්පුරුසයි. ඒ කියන්නේ දැන් සමහර අවස්ථාවල් තියෙනනේ මිනිස්සුන්ගෙන් උදව්වක් කරගෙන අතාරිනවනේ. එහෙම නෑ. හැම ගුණ සිහි කර මං හිතන අවුරුදු 10කට 12කට ජීවත් වුණා. ඒ කාලේ හැමදාම මට පින් දීලා ලියුමක් කියවනවා. හැමතිස්සෙම ගුණ සිහි කරනවා. ඊළ හරීම කෙලෙහි ගුණ දානවා. ඊළඟට ඒ උදව් සිහි කර ඊළඟට එයාගේ අම්මා අංශභාගය හැදුනා. ඊට පස්සේ මෙතුමිය තමයි සාතු කරන්නේ. ඊට පස්සේ පොඩියට ගෙදර පොඩියට පුංචි කඩියක් දාගෙන ඉස්කෝලේ ළමයින්ගේ බඩ මුට්ටු විකුණගෙන පුළුවන් ඇට ඒ මිනිස්සු උදව් කරගෙන මට කියනවා අනේ දවසක් ඔය මම බලන්න ආවා. එයාලා කියන ස්වාමීන් වහන්සේ නිසා මම මේ ඔක්කොම ඉගෙන ගත්තා කියලා. මේ මිනිස්සුන්ට උදව් කරන්න කොහොමද? ඉතින් ඒ අසරණ වෙලා හිටියේ මට්ටම් බලද්දි මට බොහොම ලේසියෙන් තිබුණා ඒගොල්ලන්ගේ බුද්ධ ආගමට ගන්න. මම ඒ ක්‍රමෙට කැමති නෑ. මං කැමති එයා මං කිව්වා බුදුදහම අදහන්න බුදුදහම ඉගෙන ගන්න. මම බුදුදහමෙන් තමයි ඔක්කොම ඉගෙන ගත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් කියලා. හැබැයි අර අසරණ වෙච්ච වෙලාවට එහෙම මිනිස්සෙක්ව වෙන දෙයකට පාවිච්චි කිරීම ඒක මේ මිනිස්කම නෙමෙයි. ඒක මිනිස්කම නෙමෙයි. ඉතින් මම හරි සතුටුයි මම මිනිස්කම රැකගෙන
මේ කටයුත්ත කිරීම ගැන. ඊළඟට ඒක අර වංචනික ධර්ම වලටත් වැටෙන්න පුළුවන් නේද? වැටෙන්න පුළුවන්. ඊළඟට එතුමියට තිබුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සංඝයා කෙරෙහි පුදුමාකාර භක්තියක්. ඒ අපි කටයුතු කරපු විදියට. ඒ භක්තියට කවදා හරි දවසක ධර්මය අවබෝධ කරගන්න උදව් කරයි. ඉතින් මං හිතනවා ඒකෙදි ඊට පස්සේ ලංකාවේ ගොඩක් ස්වාමීන් වහන්සේලා මේ හේතු නිසාම මේ වකුගඩු දන් දෙන්න පෙළඹුණා. ඉතින් ගොඩක් අවස්ථාවලදී මේ ඒ ලබන එක්කෙනා ගොඩක් විට ඒක ගැන යම්කිසි ගුණවන්තකමක් තියෙන්න ඕනේ. මොකද පසුගිය දවස්වල මට හාමුදුර කෙනෙක් මුණ ගැහුණා. උන්වහන්සේගේ වකුගඩු දෙක මේ බලද්දි චෙක් කරලා එකක් හොඳ නෑ, එකක් හොඳයි. ඉන්දියාවේදී මොකද වෙලා තියෙන්නේ? හොඳ එක අරගෙන හොඳ නැති එක තියෙද්දි. උන්වහන්සේ අසරණ වුණා. ඉතින් දවසක් පොල් ගහවෙලා ආවා. ආපු වෙලාවේ මට කරගන්න විදිය නැහැ. මට ආයේ මේක චෙක් කරගන්න ඕනේ. අනේ මට මේ ඉන්දියාවට යන ටිකට් එකක් අරන් දෙන්න. ඉතින් මම තමයි ටිකට් එකක් අරන් දුන්නේ. ඉතින් ඒ නිසා අර සමහර අවස්ථාවල තියෙනවා ඒ වගේ දෙයකදී අර ඒක අසවලා කරපු නිසා මම කරනවා කියලා කරන්න ගිහිල්ලා අමාරු වැටෙනවා. ඒ කියන්නේ සමහරු තමන්ගේ වැඩේ කරගන්නකම් හිතවත්ව hina වෙලා කතා කරලා වැඩේ කරනකොට පස්සේ ආග බලාගෙන යනවනේ. එහෙම අය ගොඩාක් ඉන්නනේ මේ ලෝකේ. ඉතින් එහෙම ලෝකයක අර මට මොකක් හරි වාසනාවක් තිබුණා. මම හරි කෙනාට දීලා තියෙනවා. නේද? ඔව්. ඒක දානයක් දෙනවා හා සමානයි. ඔව් ඒක ඉතින් මම හිතනවා ඒක අග්‍ර දානයක් දුන්නේ. මගේ බලාපොරොත්තුවක් මට තිබුණේ යාට අර පිපාසය නැති කරන්න විතරයි. මට ඉතින් ඉතින් ගැඹුරු සෞඛ්‍ය දැනුමක් තිබුණේ නැහැ. එයා පිපාසයෙන් තොරව හොඳට සුවසේ මේ වතුර බීලා ඉන්නව දකින්න ඕනකම තිබේ. හැබැයි මට එකපාරට අරක දැක්කම ලොඳ බහපු ඇස් දෙක තිබුණේ නැහැ. හොඳට පැහැදිලි ඇස් දෙක තිබුණා. දැන් මෙතනම පේනවා අසවනසාර මෛත්‍රී භාවනා කියවට තමා වෙත තමයි ඉස්සෙල්ලා මෛත්‍රී කරගත යුත්තේ කියන එක. ඊට පස්ව තමයි වෙනත් කෙනෙක්. ඒතන පොඩ්ඩක් කොහොමද සවනස මේක අසවන? ඇත්තෙන්ම මෛත්‍රී භාවනාවේදී තමා සූපත් වීමේ අදහස දැන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කියලා මං කිය මිත්‍රත්වයනේ. මිත්‍රත්වයේ තමා තුළ තියෙන්න ඕනේ. දැන් ඒකේ පෙන්වා දෙන්නේ මෛත්‍රී කොහොමද? මේ වෛර නැති තරහ නැති මිත්‍රිත වඩයි කියලා. ඒතර තමන් තුළ වෛර නැති බව තියෙන්න ඕනේ. තමන් තුළ තරහ නැති බව ඒකනේ අහං අවේරෝ හෝමි. මම වෛර නැත්තේක් වෙම්මා. අභ්‍යාපජ්ජෝ හෝමි. දුක් නැත්තේක් වෙම්මා. තරහ නැත්තේක් වෙම්මා. අනීගෝ හෝමි. දුක් නැත්තේක් වෙම්මා. සුඛියත්තානම් පරිහරාමි. සුවසේ ජීවිතේ පවත්වන කෙනෙක් වෙම්මා. එතන මේ විදිහට තමන්ගේ ජීවිතේ වෛර කරන්නේ නැති කෙනෙක් බවට තමන්පත් වුනහම තමන් කාටවත් වෛර කරන්නේ නැහැ. අනිත් අයගේ වෛර කිරීම දැක්කම සංවේගයටපත් වෙනවා. මොකද මේ නිසා මම හිතනවා විශේෂයෙන්ම තමන්ට මෛත්‍රී කිරීම අතිශයින්ම වැදගත්. තමන්ට දැන් මේක දාර්ශනික ප්‍රශ්නයක් නෙමෙයි. මේක දාර්ශනික කරගන්නේ මෛත්‍රියට එන්න බැරි කෙනා. ඒ කියන්නේ මේ මමත්වයේ නේද මෙතන තියෙන්නේ මේ මමත්වය නැති කරන ධර්මයක් අරගෙන ඇයි මම ඉස්සලා පටන් ගන්න කී මේ පුහු කතා කියනෝනේ. මේ පුහු කතා වගේම තමයි හිතත් පුහු. ඉතින් ඒ නිසා මේකේ තමන්ට මිශ්‍රිත වඩනවා නම් තමන් වෛර නැති, ද්වේෂ නැති, තරහ නැති, ක්‍රෝධ නැති සිතින් යුක්ත කෙනෙක් වෙම්වා කියන තමන්ගේ ප්‍රාර්ථනාව තියෙනවා නම් තමන්ට තරහ වෛර ආපු ගමන් තමන් ඒ ගැන අසතුටු වෙනවා. අකමැති වෙනවා. ඒක තමන් පිළිටවන්න කැමති වෙන්නේ නැහැ. ඒක බැහැර කරනවා. ඒ වගේම අනිත් එක්කෙනත් වෛර නැති, තරහ නැති සිතින් වාසය කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කළා. සංක ධම කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්වා දෙනවා මේ මෙච්චිත වැඩිම මේ හරියට එයා ඒක කරන්නේ මේ ශක්තිමත් පුරුෂයෙක් හග්ගෙඩියක් අරගෙන සතර දිශාවට ඇරිලා පහසුවෙන් හග්ගෙඩිය පිවින එකට ඒ සද්දේ දිශාවට යනවා. ඒ වගේ කියනවා මෛත්‍රී වඩන්න. මෛත්‍රී වඩන්න පුළුවන් කියනවා. දැන් මෛත්‍රී භාවනා ක්‍රම දෙකක් තියෙනවා මහත්තයා. මොකද්ද දෙක? මේ අපමාන චේතෝ විමුක්ති, මහග්ගත චේතෝ විමුක්ති කියලා. එතකොට මහග්ගත චේතෝ විමුක්ති කියලා කියන්නේ ඉස්සලා තමාට මෛත්‍රී වඩනවා. ඊට පස්සේ තමන්ගේ නිවසේ කට්ටියට මෛත්‍රී වඩනවා. ඊට පස්සේ තමන්ගේ ගමට, ප්‍රදේශයට, නගරයට, පළාතට, රටට මෛත්‍රී වඩනවා. ලෝකෙට මෛත්‍රී. ඒ කියන්නේ ඉන්න තැන ඉඳලා ප්‍රදේශ වාසියෙන් පුලුල් කර පතුරා දීම. ඒකට කියනවා මහග්ගත චේතෝ විමුක්ති කියලා. අපමාන චේතෝ විමුක්ති කියන්නේ දිශා වශයෙන් මෛත්‍රී වඩනවා. උතුරු දිශාව, අනු දිශාව, දස දිශාවට, උඩ දිශාට දිශාව කියලා. මේ දෙකටම බුද්ධ කාලයේ හිටපු සියලුම දෙනා පාහේ මේක දිනු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙන්න මෙතන තවත් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මෙච්චිත වැඩිීමේදී දැන් අර ස්වාමීන් වහන්සේ කියනවා වගේ දැන් තමාගේ පවුලේ කට්ටියට මේක මම දැකලා තියෙනවා අනිත් ආගම් වල ආයත් සමහර අය මට කියලා තියෙනවා මේ අර ලයිට් එකක්
යටතේ කියලා. දැන් ඕක ඕතන මේ අපි දකිනවා දැන් සමහර වෙලාවට කියන්නේ එතනට එනකොට හතරවෙනි ඥානයට වගේ එනකොට අපි බලනවානේ අර මේ අපේ සිත තුළින් අර එලියක් අරගෙන ඒ එළිය යටතට මෙහෙම ගෙනහල්ලා පුළුල් කිරීමක් ගැන එතන කතා වෙනවා. ඉතින් අන්න ඒක ගැන ස්වාමීන් වහන්සේ මොකද අපි දන්නේ අල්පය කියලා අපිත් එදා කතා කරා ඒ කසීන භාවනා ගැන. මේ වයිට් කසීන කියන කතාව තියෙන හුඟක් පොත්වල ස්වාමීන් වහන්සේ. අන්න එතන මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒක මෙහෙමයි. ඒක මෛත්‍රී ආලෝකය කියලා කියන්න බෑ ඒකට. දැන් සමහර අවස්ථා සමහර කෙනෙකුගේ හිතේ තියෙනවා හැකියාවක් එක ඒ කර්මානුරූප. ඒ කියන්නේ තමන්ගේ සංසාරේ තියෙන පුරුදු කරපු දෙයක් මත තමයි ඒක වෙන්නේ. සමහර විට යාට නිකන් ලයිට් එකක් අපි ගත්ත තාලෝක කසිනයක් වගේ එකක් වඩාගෙන එයාට පුළුවන් එළියක් ගන්න. එතකොට මෙයාට පුළුවන් මේ එළිය ඒකාග්‍රතාවය මත ටික ටික යාට ලොකු කරන්න පුළුවන් එළිය. ලොකු කරන්න පුළුවන් එහිමේට යවන්න පුළුවන් එළිය. එතකොට ඒක මේ චිත්තේ පංච නිවරණ යටපත් වීමෙන් වෙන එකක්. හැබැයි ඒක මෛත්‍රී සමාධියක් නෙමෙයි. හැබැයි එතනට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඒ කට්ටියව තමයි මෙහෙම කරොත් අපික මෙතනට ඇවිල්ලා දැන් එයාට හිතුනොත් අනේ මේ සීල සත්‍යව සූපත් වෙත්තා කියන කරුණාමෛත්‍රිය ඇති කරගත්තා කිය. එතන මෛත්‍රිය වැඩෙනවා. මොකද ඊට පස්සේ ඇත්තටම එයාගේ හිතේ අනිත් අයට හිතවත් බවක් කාරුණික බවක් ඇති වෙනවා. දැන් අපි ගත්ත මෙහෙම දැන් අපි සාමාන්‍ය ලෝකයේ තුල අපි බෙදනවනේ මිනිස්යන්ව. කොහොමද බෙදන්නේ? අපි සමාධියෙන් යුක්තයි, ආසවල්ය මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. එක්ක ආසවල්ය මේ ධාර්මික, අපි අධාර්මික. එක්ක අපි ධාර්මික, අසධාර්මික කිය අපි බෙදනවනේ මිනිස්යන්ව. දැන් හරි මෛත්‍රියවට පස්සේ ඒ බෙදිල්ල නැහැ. හරි මෛත්‍රිය තුල තියෙන මොකද්ද? හැමෝටම උදව් උපකාර කරන්න පුළුවන් පොදු කරුණාව. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් මේ උන්වහන්සේ ධර්ම ප්‍රචාරය කරගෙන භික්ෂුන් වහන්සේලා ගියේ මිත්‍යා දෘෂ්ටික සමාජයකට. ඊට පස්සේ අසවලා මිත්‍යා දෘෂ්ටිකයි අසවලා සම්මාදිට්ඨිය කියලා හිව්වේ නෑ. අවුනේ කවුද? මුණ ගැහුනේ කවුද? ඒ කෙනාට Taman තේරෙන භාෂාවෙන් මේ ධර්මයේ කතා කළා. එයාට තේරුණාට පස්සේ ආ ඒක තේරුම් ගත්තා. හැබැයි මේකෙදී අර ඒ කියන්නේ මූලික වශයෙන්ම වැදගත් වෙන්නේ ඒ කෙනාට තියෙන්න ඕනි යම් කිසි දෙයක් හිතීමේ හැකියාව. විශේෂයෙන්ම බුද්ධ දේශනාවල තියෙන්නේ කර්මඵල විශ්වාස කරන්න පුළුවන්කම. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් කළොත් මේ ක්‍රියාවට හොඳ ක්‍රියාවට හොඳ විපාකයක් ලැබෙනවා, නරක ක්‍රියාවට නරක විපාකයක් ලැබෙනවා කියන විශ්වාසය යම් කිසි මිනිසෙක් තුළ පිහිටලා තියෙන්න පුළුවන් ආගම්භේදයෙන් තොරව. සාමාන්‍ය බුද්ධිමත් මිනිස්සු තුළ තියෙන්න පුළුවන්. එතකොට සමහරට ආගමික නායකයෙක් තුලවත් නොතිබෙන්න පුළුවන්. මේ කර්මඵල වෙන විශ්වාසය. නමුත් ආගමික නායකයෙක් පෙනී හිටින්න පුළුවන් කෙනෙක්. නමුත් හොඳ දේ කිරීමෙන් හොඳ විපාක ලැබෙනවා, නරක දේ කිරීමෙන් නරක විපාක ලැබෙනවා කියන විශ්වාසය නැත්තම් එයා ලෞකික සම්මාදිටියෙන් තොරයි. ඉතින් ලෞකික සම්මාදිටියෙන් තොර කෙනෙක් කිසිසේත්ම ලෝකෝත්තර සම්මාදිටිය කියන්නේ නැහැ නේ. ඉතින් මේ නිසා අර පොදු මෛත්‍රිය පවත්තන එක්කෙනා කල්පනා කරන්නේ එහෙම නෙමෙයි. දැන් අපි ගත්තොත් දැන් දෙවිවරු ගැන අපි දෙවිවරුන්ට පින් දෙන එකටත් කියනෝනේ සම්මාදිෂ්ඨික දෙවිවරු පින් ගනිත්වා කියලා. ඒතර මිත්‍යා දෘෂ්ටි දෙවිවරුන්ට යන්නේ මන් නැහැ නේද? කවදාවත් ඒගොල්ලන්ට යහපතක් ලැබෙන්නේ නැහැ නේද? ඒකට. ඒක තමයි ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවේ තියෙනව නේද ස්වාමීන් වහන්සේ? අර සමහර කට්ටිය විශේෂයෙන් නම් කරලා කොටස් හතක් තියෙනවානේ. ඔව්. දෙවිවරු ඊට පස්සේ සබ්බේ දේවා සබ්බේ මනුස්සා හැම කීකේ විග්‍රහ කරනවනේ. සියලු දෙවිවරු, සියලු මිනිස්සු, සියලු සත්වයෝ කියලා. එතකොට මේ ඔක්කොටම පොදුවේ මෛත්‍රිය වඩනවා. මේ පොදු මෛත්‍රිය තමයි ලෝකෙට සංවේදනය වෙන්නේ. ලෝකෙට දැනෙන්නේ. හොඳම උදාහරණයක් තමයි මේ අනුරාධපුර යුගයේ එක ආරණ්‍යයක ශාතන් වහන්සේ නමක් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ හැමතිස්සෙම කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනාව කරලා දැන් උන් වස් කාලය ආවා. වස් කාලය ඉවර වෙලා උන්වහන්සේ දැන් හිට පාන්දර පිටත් වෙනවා. දැන් උන් ආයෙ පාන්දර නැගිලා මෛත්‍රී භාවනා කළා. එහෙනම් කුටියෙන් එළිය කවුද අඬනවා? උන්වහන්සේ එළියට වැඩලා ආව කවුද කියලා බැලුවම මේ වෘක්ෂයේ දෙව්දු. කියනවා අනේ පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ හෙට පිටත් වෙන නිසායි මේ මම මේ කනගාටුවෙන් ඉන්නේ කිව්වා. ඇයි කියලා. ඔබ වහන්සේ වඩින්න කලින් මේ අමනුෂ්‍යව මරා ගන්නවා කිව්වා. එකාට එකා වෛර කරනවා කිව්වා. ක්‍රෝධ චිත්තයෙන් බලනවා කිව්වා. දැන් ඔබ වහන්සේ වැඩලා මේ මෙච්චිත පතුර වීම නිසා කිසි ප්‍රශ්න නැතුව සුවසේ වාසය කරනවා කෝ සියලු දෙනා. දැන් අපි මේ සංවේගයට පත් වෙන්නේ ඔබ වහන්සේ වැඩි ගමන් මේගොල්ලන්ට මේ වාසනාවයි නැති වෙනවා කියලා. අනේ ස්වාමීනි ඊළඟ වස් කාලේ නිකන් වැඩි ඉන්න කිව්වා.
ඉතින් අන්තිමට උන්වහන්සේ පිරිනිවන් පානකම්ම දෙවිවරු ටික උන්වහන්සේව තියාගත්තා. එතකොට අපිට මේකෙන් පේනවා එතකොට සවනස ඒ කියන ගමන් මේ දෙවිවරු මිනිස්සුયો එතකොට පහත් ප්‍රතිපත්ති ලැබුවා හුස්ම ගන්න අය ඒ වගේ තියෙන කොටස් කළ සවනස මෙතන එකක් විශේෂයක් කරලා තියෙනවා සමහර පොත්වල මම දැකලා තියෙනවා මේ මලගියට්ටන්ට මෛත්‍රී කරන්න බෑයි කියන කතාව. ඇයි ඒක එතන ගෙනහලා තියෙන්නේ? නෑ ඒකට හේතුව මේක දැන් අපි කතා කර්ණිමිත සූත්‍රය නම් කිසිම ගැටලුවක් නෑ. ඒක බුද්ධ වචනයක්. කර්ණිමිත සූත්‍රයේ මේ කිරීම ඒ කියන්නේ ඒ අනු මෛත්‍රී භාවනා කරේ මොකද කර්ණිමිත සූත්‍රයේ සත්වයන් පවා ඇත්තේ මේකේ පසුබිම් කතාවෙත් තියෙන මේ දෙවිවරු ඇවිල්ලා ඒ කියන්නේ එක ආරණ්‍යයකට ස්වාමීන් වහන්සේලා භාවනාවට වැඩියා. වැඩිලා ඉතින් උන්වහන්සේලා දවස් දෙකක් බණ භාවනා කර සූසිය වාසය කළා. ටික ටික ඒ සුව පහසු ගතිය නැති වෙලා ගියා. ඊට පස්සේ උන්වහන්සේලාට බීජන කර්මණු පේන්න ගත්තා, හීනෙන් බය වෙන්න ගත්තා, දුර්ගන්ධය හමන්න ගත්තා. නිකන් අර අමනුෂ්‍ය ඒ කියන්නේ පිළිකුල් සහගත අමනුෂ්‍ය වාසයක ලකුණු පහළ වුණා. ඊට පස්සේ දැන් උන්වහන්සේලා දුකසේ වාසය කළ වස් කාලය ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ බහැ දකින්න ගියා. ගිහින් කිව්වා අනේ ස්වාමීනි හරි අසාර්ථකයි කිව්වා මේ පාර වස් පසිල්ල අපේ. ඒ මොකද කියලා කිව්වා. මෙන්න මෙහෙම අපි පටන් ගත්ත බණ භාවනා කරගන්න. දවස් 2යි 3යි හිටියේ ඊට පස්සේ සම්පූර්ණ අවුලිලා ගියා කිව්වා වැඩි. ඊට පස්සේ කිව්වා මහණෙනි එතන වෘක්ෂ දේවතාවරු ඉන්නවා කිව්වා. උන්වහන්සේලා ඒ වෘක්ෂ දේවතාවරුන්ට ඉන්න බෑ කිව්වා ගස් උඩ. ඔබ වහන්සේලා බිම් භාවනා කරද්දී ඒගොල්ලන් ගහින් වැටෙනවා කිව්වා. ඔබ වහන්සේලාගේ ගුණවත්කම නිසා. ඒකට ඔබ වහන්සේලා පළවා හරින්න තමයි ඒගොල්ලෝ උපක්‍රමය කළේ. ඉතින් එනංගේ දෙවිවරු බෞද්ධ නෙමෙයිනේ. පළවා හරින්න උපක්‍රම කළේ. හැබැයි ඔබ වහන්සේලාගේ ජය භූමිය එතනමයි කිව්වා. ඊට පස්සේ එතනට යන්න මේ මෛත්‍රී කර්මස්ථානේ අරගෙන. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා මෛත්‍රී භාවනාව පටන් ගත්තා. ඒකේ තියෙන දිශා වශයෙන් කුඩා ශරීර තියෙන, මහා ශරීර තියෙන, පායති, පාසිව් පායති, බොහෝ පායති, ඒ සියලු සතුන් කියලා හරීම ලස්සනට මෛත්‍රී භාවනාව තියෙනවා. කිසිවෙකුට වෛර නොකරත්වා, හිංසා නොකරත්වා, සියල්ලෝ සියල්ලන්ගේම සැප කැමැත්ත වෙත්වා හරීම ලස්සන මෛත්‍රී භාවනාවක් තියෙනවා. එතකොට මේ කර්ණීයමෙත සූත්‍රය අර්ථ වශයෙන් දැනගත්තාම මේක හරියට පැහැදිලියි. රත්ත කුසල් කියලා. ඒක තමයි. එතකොට මේක දන්නේ නැතුව කතා කරාම දැන් අපි ගන්නවා සමහර අවස්ථාවල් තියෙන මේ මිත්‍සිත වඩන්න ඒ තේරුම් ගැනීමක් නැතුව දැන් සමහර අවස්ථාවල භූතයෝ මියගේ ඥාතින් ඉන්න බැලම හිලන්න බලාගෙන දැන් එතකොට දැන් සමහර අයට අමනුෂ්‍ය වැහෙනවනේ කර්ණීයමෙත සූත්‍රය කියනකට දැන් සමහරුන් ඒක මාධ්‍යයක් කරගන්නවා ඒ අමනුෂ්‍ය රින්ගන්න. ඒකයි කියන්නේ මෛත්‍රී කරන්න එපා කියලා. එතකොට යා නෑ ඒ වංචනික ධර්මයකට අහුවීමෙන් වෙන්නේ. එතකොට රැවටෙනවා මේ මෛත්‍රී කිරීමෙන් මේක වෙනවා කියලා. මෛත්‍රී කරන්නේ අපි සීල සත්‍යයටනේ. ඒක සමහර කෙනෙක් සීල සත්‍යයට මෛත්‍රී කරන්නේ නැතුව තෝරගත්වයට මෛත්‍රී කරනවානේ. මෛත්‍රී කරාට පස්සේ මෛත්‍රී හිතින් ඇවිල්ලා අසුරු කරගෙන ඔන්න ඉන්නවා. තමන්ට පහත්වත් ඒ භූතයෙක් කියමු. දැන් මෙයා එයා වෙනුවෙන් මෛත්‍රී කරන්න පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ එක්ක මෛත්‍රී භාවනාව කරාම යාට ඕනේ මෙයාට බැල්ම හෙලන්න. බැල්ම හෙලන අවස්ථාව දැන් මෙයා දන්නේ නැහැ සම්බන්ධ වෙන්නේ. මෙයා දන්නේ පිරිත කියන්නේ. මෙයා මොකද කරන්නේ? කර්ණීය සූත්‍රය කියක වෙන ඔලු හොල්ලගෙන නටාගෙන එනවා. ඒකට කියනවා කර්ණීය සූත්‍රය කියන්න එපා භූතය වැහෙනවා කියලා. ඒක ගෛරහුන් ලබන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටයි. භාග්‍යතුන් වහන්සේ මේ මිනිසුන්ගේ සිහි මුලා වෙන දේවල්, ඒක සිහි නැති වෙන දේවල්, භූතය අවසන දේවල් දේශනා කළා නෑනේ. දේශනා කළා තියෙන්නේ මනුෂ්‍යයා සුවපත් වෙන දෙයක්. කොච්චර සුවපත් වෙනවද කියනවනම් ඒක දේශනාවක සඳහන් කරන දීඝනිකායේ ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ යම්කිසි ගමකට වඩිනවා නම් යොදුනක් ඈතට මිනිස්සුන්ව ග්‍රහණය කරගත්තු අමනුෂ්‍යව මිනිස්සුන්ව දාලා දුවනවා කියලා. එහෙනම් අමනුෂ්‍යෙක් මිනිස්සු පෙළපු අමනුෂ්‍යෙක් කිට්ටු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ යන දිශාවටවත් වඩින දිශාවටවත් එහෙම කී භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක් කියද්දී අමනුෂ්‍ය වෙහිනවා කියන එකට ඒකේ තේරුම තමයි කියන එක්කෙනා අර්ථය දන්නේ නැහනේ. දැන් මේක සිංහලෙන් ඉගෙනගෙන නැහනේ. අනිත් එක තමයි සාහනන්සේ අර විදිහට අර්ථකථනය කරලා තියෙන්නේ මේකට කරන්න එපා. ඉතින් කවුරුත් දන්නේ නැයි මේකට කරන්න එපා කියන්නේ. දන්නේ නැහැ. එතකොට සිංහලෙන් තේරුම දන්නේ නැහැ. සිංහල තේරුම දන්නේ නැතුන් පස්සේ හිතන්නේ මේ යම්කිසි මන්ත්‍ර විශේෂයක්. මේ මන්ත්‍ර වලට නෝ ඇවිස්සෙනවා කියන්නේ. ඕන්න වෙනවා. දැන් අපි ගත්තොත් තිතිවිසෝ ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන බයත් ඇති ගැනීමක් ඇති වෙච්ච වෙලාවක එක්ක භාගතුන් වහන්සේව සිහි කරන්න, එක්ක ධර්මයේ සිහි කරන්න, එක්ක සංඝයා සිහි කරන්න කියලා දජග්ග සූත්‍රයේ තියෙනවා දේශනා කළා. එතකොට එතකොට ඒක ඇත්තෙන්ම ඒක සත්‍යයක් නේ. බුදුරජාණන් වහන්සේ නමක් එහෙම ඒ වචන එහෙම වචන දෙපැත්තකට හැරෙන්නේ නැහැ නේ. එතකොට
දැන් මේ කෙරේ අපිට තියෙන ඉපේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව නැතිකම නිසා තමයි මේ හැම අර්බුදයේම රිංගන්නේ එතනින්. ඒකත් ස්වාමීන් වහන්සේ ඔච්චර පැහැදිලිවම කියලා තියෙන්නේ තමා ඉස්සෙල්ලා තමාට කරන්නේ ඊට පස්සේ තමා කරු කරන කෙනෙකුට ඒ මධ්‍යස්ථ කෙන සතුරාට අන්තිම වෙලාවේ කරන්න කියන්නේ. මෙහෙමයි. ඒක තියෙන්නේ ඒක ඉන්නේ විසුද්ධි මාර්ගය. ආයකින විසුද්ධි මාර්ගය. බුද්ධ දේශනාවේ මූලික බුද්ධ දේශනාවල නෙමෙයි. ඒ කියන්නේ කාලයක් සාම්ප්‍රදායික වෙනකොට ඒක සිද්ධ වෙන්නේ දෙයක් තමයි ඕක. ඊට පස්සේ සතුරාට කියලා. දැන් අපි බුදුරජාන් වහන්සේගේ දේශනාදී ගත්තොත් එහෙම සියලු සත්‍යය කියලා මෙත් වඩද්දී සියලු සත්‍යෝ දැන් අපි ගත්තොත් අපි තවත් කෙනෙක් අපි සතුරෙක් කියලා කියනවනේ. අපි ගම අපිට විරුද්ධ කවුරු බයිනවා නම් අපි යාට සතුරෙක් කියලා කියනවා. දැන් එයා තුල හටගන්න දේශසාගත සිතුවිල්ල නිසා එයා විඳෝන එකක් නේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම දැන් අපි ගොන් දැන් ඔන්න මට කවුරු හරි බයිනවා. දැන් බනිනකොට ඇත්ත වශයෙන්ම යාගේ හිතේ අකුසලයක් හට අරගෙන අපි කල්පනා කළොත් මේක දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සසංකාර හිතක් නේ. ඒක අපායගාමී හිතක් නේ පහළලා තියෙන්නේ. එතකොට ඒ කෙරේ ධර්මයේ දන්න කෙනාට ඉන්නේ අනුකම්පාවක් හටගන්නේ. එතකොට අනුවර්ගීකරණ කතාවක් නෑ. සතුරු කතාවක් ඇති වෙන්න මෙතන තියෙන්න ඕනේ ඒකට ගැටීමක්. මෙතන ගැටීමක් තිබුත් එතන සතුරයි ඉන්නවා. මෙතන ගැටීමක් නැත්නම් එතන සතුරෙක් නෑ. ඉතින් අවශ්‍යතාවනේ එතකොට ඒක තමයි. ඒකනේ තියෙන්නේ නේ. දැන් හැමතැනම සතුරු බිහි වෙන්නේ Taman තුලින්නේ. Tamanනේ ගැටෙන්නේ ඊට පස්සේ දැන් කවුරු හරි බැන්න කියමු. කවුරු බැන්නේක නිදා කළා ගැරුවා අපහාස කළා කියමු. ඉතින් එයා ඒ හිතෙන් හදාගන්න එකක් නේ. ඒක අරුබුදයක් නේ. තමන්ගේ මනසේ ඇති වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන මහණෙනි රාගය රෝගයකි. ද්වේෂය රෝගයකි. මොහේ රෝගී. මේ රෝගෙන් ආතුර වෙමින් මේක හටගන්නේ. එතකොට සීල සත්‍යය කියලා ගත්තොත් සංසාරي ගමන් කරන එක්කෙනෙක් විතරයි. එතකොට දැන් ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් එක්කෙනා කල යුත්තේ මේ හිංසා පීඩා මේ ඔක්කොම සසරට ආйти දේවල්. සසරේ ගමන් කරන තාක්කල් මිනිසයාට මේකෙන් බේරෙන්න බෑ. සත්‍යයට බේරෙන්න බෑ. එහෙනම් මේකෙන් ඈතර වීමෙන් තමයි බේරෙන්න තියෙන. කැරකි යා චතුරාර්ය සත්‍යයට එනවා. ඕකෙම ඉපැත්ත දාලා තියෙන එක තමයි සොයනද දැන් ඕක දැක්කම ඔයගලට මෙච්චිත් වඩනකොට දැන් කාටවත් හිංසනයක් වෙලා නැත්තම් හිරිහැරයක් වෙලා නැත්තම් සමහර අය නගන ප්‍රශ්න තමයි අයි මෛත්‍රී කරන්න ඕනේ වගේ කෙනෙකුට කියලා. දැන් මේ මනුස්සයරගේ දැන් අපි හුඟක් වෙලාවට බලන්නේ කවුරු රෝගාතුර වෙලා ඉන්නවනම් මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දෙනවනම් අන්න එතන මෛත්‍රී වැඩි යුතුයි කියලා. හැබැයි බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ එහෙම කන්නේ. සියලු සත්‍යය. එතකොට ඇයි එහෙම එකක් කළ යුත්තේ? ඇත්තෙන්ම මෛත්‍රිය දෙල්ලේ පළවෙනි ප්‍රතිඵලය ලබන්නේ තමන්මයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඔන්න තමන්ට හිංසා පීඩා හිරිහැර කරන පුද්ගලෙක් මතක් වෙනවා කියන්නේ. දැන් ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අක්කොච්චිමං අවදිමං අදිනිමං අහාසිමේ යේතං උපනයන්ති වේරන්තේසන්න සම්මති. මට බැන්නේ මට ගැහුවේය මට පහර දුන්නේ මගේ දේ පැහැරගත්තේ කියලා හිත ඉන්න තාක්කල් වෛරය හට ගන්නවා කියනවා. එහෙම හිතන්නේ නැත්නම් වෛරය හටගන්නේ නැහැ කියනවා. එතකොට අපිට පේනවා මේ හිතේ හටගන්න එක විකෘති සංස්කාරයක් කියලා. එතකොට මේ විකෘති සංස්කාරයේ තමන්ගේ හිතේ හටගන්න තියෙන පසුබිම නැති වෙනවා. අර මෛත්‍රියෙන් වාසය කිරීම තුළ සංස්කාරයන් යාටම නිලාභේ. යාටමයි ලාභේ. ඒකට වාද කර මෛත්‍රියනකොට රටේ යන දේවල් වලට කුණු කන්දල් වලට කේන්ති අරන් බැන කෑක් ගහ ඉන්නවට වඩා කොයිතරම් වටිනා දෙයක්ද ඒකනේ. මොකද ඔතන තමයි හුඟක් කට්ටිය පොඩ්ඩක් ඔය හැමදෙස්සෙම වගේ මේ තරක කරන්නේ. දැන් මෙහෙම වුණා කියමු. දැන් ඔන්න දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මනුස්ස ලෝකයේ අපි ජීවත් වෙන හැමෝගෙම ජීවිතය ගත්තොත් කියන්නේ 100ක් ගත්තොත් 100කම ජීවිතේ එයා සාධාරණේ හෝ අසාධාරණේ හෝ විමස ඉන්නවා නම් එයාට අසාධාරණ වෙච්ච යම් කිසි දෙයක් තියෙනවමයි. මට මේ අසාධාරණ වුණා කියලා තියෙනවමයි. එයා ඒක මෙනෙහි කළොත් එයා ඒකත් එක්ක ගැටෙනවමයි. හැම තැනම මේ සාධාරණ තුල අසාධාරණ කියන මෙනෙහි කරන්න බලනවා. ඒ ගැටෙනවමයි. එයාට ඒ කල්පනාව තියෙන්නෙම සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තුළ හැමතිස්සෙම එයා බලන්නේ තමන්ට ගෞරවය, තමන්ට තත්ත්වය, තමන්ට තැන, තමන්ට පිළිගැනීම, තමන්ගේ පැවැත්ම, තමන්ට කෝ කියලා. එතකොට තමයි මේ සාධාරණ දේ ලෝකෙට එන්නේ. එතකොට ඒක ආවට පස්සේ එයා ඒ පැත්ත ගන්නවා. මට සාධාරණේ වුණේ මට සාධාරණ වුණේ නැහැ. මට අසාධාරණ වුණා. මට අසාධාරණුනේ මෙතනින්. අතනින් කියලා ගණන් හදා ගන්නවා. ඊට පස්සේ එතන යාට ඊට අනුකූල වූ සංස්කාර හට ගන්නවා. මේ හටගන්න සංස්කාර ඔක්කොම මෝහ මූලිකයි.
යහට ගන්න සංස්කාර ඔක්කොම ද්වේෂ මූලිකයි. ඊට පස්සේ ආ එකෙන් විඳවනවා. විඳවන කෙනාට කොහොමද මෛත්‍රිය වඩන්න පුළුවන් කමක් නැහැ නේ යාට. එයාට මෙසිත ඇති වෙන්නේ. එයාට මෙසිත ඇති වෙන්න නම් එයාගේ හිත පළල් වෙන්න ඕනේ. පළල් වෙනකොට මට කතාව එයා අතාරින්න ඕනේ. අතැල්ල බලන්න ඕනේ ලෝකේ අනිත් අයටත් මෙහෙම වෙනවද? බලදී ලෝකේ බොහෝ අයට වෙනවා. සියලු දෙනාටම පහයි වෙනවා. එහෙනම් මේක ලෝක ස්වභාවය. ඒ ලෝක ස්වභාවය කියලා තේරුම් ගත්ත දවසේ හිතනවා එහෙනම් මේකෙන් කවදාවත් උපන් සත්‍යයට ගැලවෙන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙතනට ආවහම ඔය මෛත්‍රී භාවනාව තුලින්ම දැන් මම ඉස්සෙල්ලා කියවනේ භාවනා අතන එහා පැත්තේ බුද්ධානුස්මති මරණානුස්සති අසුභ භාවනාව කියලා එතනත් මෛත්‍රී භාවනාව තියෙනවා. අතරත් මෛත්‍රී භාව තියෙනවා. දැන් එතන මෛත්‍රී භාවනාව හරියට කරොත් එතනින්ම එනවද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එක ඒ මෛත්‍රී වලින්ම දෙන්න පුළුවන් එකක් කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවල ගත්තොත් දැන් මෛත්‍රී කියන්නේ මම කිව්වා මේ මිත්‍රත්වය. ඒ කියන්නේ කරුණාව කියන්නේ පරදුක්ඛේ හදයන් කම්පිතිති කරුණා. අනුන්ගේ දුක දැකලා හෘදේ කම්පා වෙයි නම් කරුණාව. ඒ දැන් මෛත්‍රී භාවනාව තමයි මම වෛර නැතික් වෙම්මා තරහ නැතික් වෙම්මා දුක් පීඩා නැතික් වෙම්මා සුවසේ ජීවත් වෙන්න මේක. කරුණා භාවනාව තමයි මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මේ කරුණා භාවනාව. එතකොට මේ කරුණාව කියන එක අර මෛත්‍රියත් එක්ක ප්‍රතිබද්ධ එකක්. ඒක අපිට වෙන් කරන්න බෑ. ඒක හවුල යන එක. හවුල යන එක. ඒක කරුණාව. එතකොට මෛත්‍රී කරුණා අනුකම්පාව දයාව ඇති වෙනවා. එතකොට ඒකට ಜಾති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් මේ කිසිවක් හටගන්න විදියක් නෑ. මොකද ඒකේ තියෙනවා නම් ඒකේ කියන්නේ ඒකේ උත්කෘෂ්ඨ ගුණේ ඒකේ යුනික්නස් එක තියෙනවා නම් එතන වෙන මොකද මිශ්‍ර වෙන්න බෑ නේ. ඒ කියන්නේ මිනිස්සයා බෙදෙන මිනිස්සයාට හිංසාවක් පීඩාවක් වෙන දා මිශ්‍ර වෙන්න බෑ ඒකට. ඒක කරුණාව. ඒ වගේම තියෙනවා මෙත්තා කරුණා මුදිතා. මුදිතා කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම. මේක සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන්න ඕනේ ඇත්ත වශයෙන්ම ජීවිතේ සුවපත් වෙන්න නම් මේ ගුණ ඕනෙමයි. මේ ගුණ නැති ජීවිතය කොච්චර ලස්සනට ඉන්න හැදුවත් එයාගේ ජීවිතේ ගිනි ගොඩක්. එයාගේ ඇවිලෙමින් ඉන්නේ. ඒයි ලස්සනට මිනිස්සෙක් ඉන්නවා දැක්කොත් මෙයාගේ හිත ඇවිලිනවා, ගිනි ගන්නවා. කවුරු හරි ප්‍රසිද්ධ වෙනවා දැක්කොත් එයාගේ හිත ගිනි ගන්නවා. තැනක් හදාගෙන ඉන්නවා දැක්කොත් එයා ගිනි ගන්නවා. 10ක පිරිසක් වැඩිපුර ඉන්නවනම් හිත ගිනි ගන්නවා. ඒක බලාගෙන ඉන්න බෑ. එතකොට මේ මුදිතාව නැහැ. මුද නැත්ත ගමන් හිත පිච්චි තින්නේ. ආගේ හිතේ සතුටක් සැනසෙල්ලක් නැහැ. ගිනිගත් හිතක් තියෙන්නේ. එතකොට ඒක නැති වෙන්න නම් මුදිතාව තියෙනවා. මුදිතාව ඇති වෙන්න ගොඩක් හේතු වෙනවා. අනුන්ගේ වාසනාව මෙනෙහි කිරීම. දැන් අපිට මට ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ යාගේ වාසනාව ඒක. ඒ වාසනාව. දැන් මට වාහනයක් නැහැ. වාහනයක් අරගෙන තව කෙනෙක් ඉන්නවා. ඒක යාගේ වාසනාව. ඉතින් මේ විදිහට අනුන්ගේ වාසනාව පිළිගන්නවා නම් අපි ඒ කියන්නේ එයා සංසාර කරපු පිනක විපාකයක් කියලා ඒක පිළිගන්නවා නම් අර ගින්න නිවෙනවා. මුදිතාව හට ගන්නවා. සතුටු වෙනවා ඒකට. තව කෙනෙක් ලස්සනට ඉන්නවා දැක්කාම, තව කෙනෙක් ලොකු ගියක් හදාගෙන ඉන්නවා දැක්කාම, ඒ වගේම තව කෙනෙක් දරුවෝ ටික හොඳට ඉගෙන ගන්නවා දැක්කාම, ලස්සන වාහනයක් යනවා දැක්කම හිතේ ප්‍රීතියක් හට ගන්නවා. ඒ ප්‍රීතිය විශේෂ කුසලයක්. විශේෂ පුණ්‍ය මහිමයක් ඒක. දැන් මේක සමහර අවස්ථාවල මීට ගැඹුරට යනවා. කොහොමද? උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ කම්මස්සක. මේ හැමෝම තමන්ගේ දේ බවට පත් කරගෙන ඉන්නේ කර්මයක්. කර්මයේ සුඛී කරගෙන වාසය කිරීම තමයි උපේක්ෂාව. සෝනස් නෝරලියෙන් දුරකථනවලවත් තියනවලු අවසරයි ගන්න. ඒකම සෝනස් තවත් එකක් ඇවිල්ලා තිබ්බා මේ ෆැක්ස් මාර්ගයෙන් උත් මේ අහලා තිබ්බා මේ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නයි කියලා මම මේ නෝරලියේ දුරකථන තුන අරගෙන මේක ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. ඔව් කතා කරන්න. අපි ඕනෑම භාවනා ක්‍රමයකින් ඒකාග්‍රතාව අරමුණු කරගෙන තමයි යන්න ඕනේ. ඒකත්තාවේ ගියන් පස්සේ ඉදිරියට පටිලෝමීව මේ සංස්කාරයන් පටිලෝමගාමීව මෙහෙවන්න එතන සිහිය සාමාන්‍ය සිහියට වඩා සියුම් සිහියක් තියෙන්නේ. ඒක කොහොමද මේ පටිලෝමගාමීව මෙහෙවන්න යොදා ගන්න කියලා බුදුහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දැනගන්න. මහත්මයාගේ නම? මම සිසිර නුවරදී. සිසිර. ඔව් සිසිර. බොම්බ. ඔව් එතුමා කතා කළේ මේ පටිලෝම ගාමි. ඒ කිව්වේ දැන් ඔය සමාධියක් ඇති වුණාට පස්සේ මේ සමාධිය විදර්ශනා හරවන්නේ කියලා මේ ඇහුවේ. එතකොට දැන් කාටත් තේරෙන භාෂාව ඒකයි. දැන් ඇහුවේ සමාධියක් ඇති වුණාන් පස්සේ සමාධිය විදර්ශනාවට හරවන්නේ නැති.
සමාධියක් විදර්ශනාවට හරවන හැටි හරිය ලස්සනට බුද්ධ දේශනාවල තියෙනවා. බුද්ධ දේශනාවල ඒකට ඉස්සෙල්ලා හොඳට විදර්ශනාව කුමක්ද කියලා බුද්ධ දේශනා ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල හැමතැනම තියෙන්නේ ඒ සමාධිය ගැන විස්තර කළ සමාධි විදර්ශනට ආශ්‍රයෙන් ගැන තියෙන්නේ සමාධිය තුල යම් රූපයක් ඇද්ද? සමාධිය තුල යම් වේදනාවක් ඇද්ද? සමාධිය තුල යම් රූපයක් ඇද්ද? සමාධිය තුල යම් විඳීමක් ඇද්ද? සමාධිය තුල යම් සංඥාවක් ඇද්ද? සමාධිය තුල යම් චේතනාවක්ද? යම් විඥානයක්ද? මෙහි අනිත්‍ය බැලීම කියලා. ත්‍රිලක්ෂණයෙන් ත්‍රිලක්ෂණේ බැලීම කියලා තියෙන්නේ. එතකොට මේ ත්‍රිලක්ෂයේ හැබැයි ත්‍රිලක්ෂණයට හරවනවා කියන එක කරනවට වඩා ගොඩක් හොඳයි ටිකක් සමාධිය ස්ථාපිත කරගෙන යන එක. මොකද දැන් අපිට මොකද සමාධිය ස්ථාපිත කරගත්තේ නැත්නම් වෙන එකක් තමයි හිත උද්දච්චයට වැටෙනවා. උද්දච්චයට වැටෙනවා හිත කලබල වෙනවා. එක්කෝ උද්දච්ච එකේ කාර්යවලට ඉදෙන දැන් ඔතනදී මේ උද්දච්ච කියලා මම කිව්වේ හිත කලබල වෙනවා. කලබල වෙනවා මේක ඉක්මනට කරගන්න. ඒකට සමාධිය වැගිලිනවා. එතකොට ඒකට කරන්න තියෙන දේ තමයි සමාධිය ටිකක් පුරුදු කර ඊට පස්සේ මේ සමාධිය තුල තියෙන ඔය පංච උපාදානස්කන්ධේ නුවණින් විමස බල ඊට පස්සේ දෙකම එකට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් සමාධිය කරනවා පොඩ්ඩක් විදර්ශනා කරනවා. පොඩ්ඩක් සමාධිය කරනවා පොඩ්ඩක් ඒක කාලයක් යනකොට මේ දෙකම එයාට හොඳට පුරුදු වෙනවා. එතකොට එයාට මම හිතන්නේ පටලවමගාමි ගමනක් යන්න වාසනාව තියෙනවා නම් අවස්ථාව ලැබෙයි. මොකද අපිත් එතනට එමු මම හිතන්නේ අනිවාර්යයෙන්ම අපිත් එතනට යයි මේ සෝනක නාම රූප පරිච්ඡේදය අපිට කතා කරන්න කියන මතුවට. ගොඩක් අපි විශේෂයෙන් මම කල්පනා කරේ ඒකයි මේ හැම එකකටම ඕනේ අපේ සංසාරේ රැස් කරපු පින. පින තියෙනවා නම් අවස්ථාව ලැබෙයි. සෝනත් මේක ඊමේල් මගින් මේ ඇමරිකාවෙන් මේ අපේ ප්‍රේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන අසන්න ලද මේ ප්‍රශ්නයක් මෙතන කියලා තියෙනවා I thought of posing this simple question to both of you as you are too well versed with the subject. We see all Buddhist monks මේක මේ කියලා තියෙන්නේ දැන් හුඟක් වෙලාවට නෑ මේක මට හිනාගේ we see all Buddhist monks are bald headed and fully shaven but all Buddha statues are with a fully styled hair and we talked of කේශ ධාතු how කේශ ධාතු එන්නේ කොහොමද කියන කතාව මේක පොඩි දරුවෙකුගේ එකක් වෙන්නේ නැති නමුත් ඒකට උත්තරයක් දෙමුනේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලේ දැන් අපි වගේ හොඳට හිත බාලා හිටියේ නෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ වික්ෂුන් වහන්සේලා දෑඟුලක් කියන අඟල් දෙකක් කොණ්ඩේ වවලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ තුල මේ කොණ්ඩේ ලොකු අරුබුදයක් උනේ නෑ. හායි. දැන්පත් එක තමයි. මම හිතුවා අර ඒක අර මේ අර දන්තාලෝමානකය අන්නේකට අහු වෙනවා කියන්නේ. කොණ්ඩේ ලොකු අරුබුදයක් උනේ නෑ. අඟල් දෙකක් වවලා තියෙනවා දෑඟුලක්. වවලා තියෙනවා. ඊට පස්සේ වික්ෂුණාන්සලා ඉතින් සති මාසයකට වතාවක් නාන්නත් අනුමත කළා තියෙන සමානතර දවස් 15කට වතාවක් මේ කාලේ. ඒ නිසා එහෙම මේ බොහොම අවධානයක් යොමු කළේ නෑ ඒවට. භාවනාවට සාමාන්‍යයෙන් වැඩිපුර අවධානය යොමු කළේම ප්‍රතිපදාවට. බුද්ධ කාලින වික්ෂුණාන්සලා. ඉතින් බොහෝවිට දෑගුලක් වවලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිත කතාව සම්බන්ධයෙන් තියෙන්නේ උන්වහන්සේ අර අනෝමා නදී තෙරදී උන්වහන්සේ හිස කේස මුන්වහන්සේගේ කේස ඡේදනය කළා අහසට දැම්මා. ඊට ටික ඔක්කොම කැරලි ගහුණා කියලා. ඊට පස්සේ උන්වහන්සේ හිස බෑවෑ කියලා. ඒක සංකේතවත් කරන තමයි පසු කාලීනව කලාකරුවන් විසින් ප්‍රතිමා නිර්මාණයේදී කැරලි ගැසුණු කේස හඳවලා තියෙන්නේ ඒක පෙන්වුම් කරන්නයි. සමහර කට කියනවා අර ග්‍රීක ආభాෂයක් ඇටියට පස්සේ ආවම ඒ කලාකරුවන්ගේ කෘතියක් කියලා අපිට ඒක ගන්න බෑ. ඔතනින් තමයි ආවේ. මොකද ඒක මහපුරුෂ ලක්ෂණයක් කියලා තියෙනවානේ දකුණට කැරහිලා තිබෙන මේ කෙස්රොද. ඒකත් එක තමයි. මොකද මහපුරුෂ ලක්ෂණ කල්පනා කරලා කලේ. භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් කාලයක් ගියාට පස්සේ භික්ෂුන් දැන් මේ ශාසනය පරිහානියටපත් වුණාට පස්සේ ලෝකේ බලාපොරොත්තු වෙන්නේ අර රහතන් වහන්සේලා කියන්නේ නැත්තම් උසස් සීලවත් ගුණවත් කියන හොඳට හිස බාලා ඉන්නවා කියලා. එතකොට හිස වවාගෙන හිටියොත් ඒක නිකන් ගැරහුමට ලක් වෙනවා. මේ කොණ්ඩේවත් වවාගෙන නැහැ කොණ්ඩේවත් කපාගෙන නැහැ කියලා ගැරහුමට ලක් වෙනවා. ඒ නිසා දැන් මේ වෙද්දි හොඳට හිස බාලා ඉන්න පිරිසක් මේ වෙලාව තියෙන මේකට ධර්මයන් ප්‍රතිපදාන් කුස්තුන්නේ නැහැ. ඉතින් හිස බාලා ලස්සනට ඉන්නේ. ඉතින් කාට බැරිද නේද? ඒක ලෝකේ ඕන කෙනෙකුට ලස්සන කරන්න පුළුවන් වැඩක්. අමාරු දේ ප්‍රතිපදාව තමයි. ඒකයි. එතකොට ස්වාමීන් වහන්සේ අපිට පොඩ්ඩක් අසුභ භාවනාව ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ අසුභ භාවනාවට ඒ කාලේ කිය මූල කර්මස්ථානය කියලා. මූල කර්මස්ථානය කියලා කිව්වේ
අසුභ භාවනාව තමයි අදත් පැවිදි වෙනකොට ඉස්සෙල්ලාම සිවුරු පටිය කරට දමද්දී උගන්වන භාවනාව. කේසා ලෝමා නකා දන්තා තතු කෙස් ලොම් නියදත් සමදත් නියලොම් කෙස් කියලා මෙහෙම උගන්වනවා. අද අපිට ඒක උගන්වන මේ මොහොතේට විතරයි. ඊට පස්සේ අපේ ජීවිතේට ඒක සම්බන්ධ වෙන්නේ බොහොම කලාතුරකින්. ඒකෙන් තමයි මේ හානිය වෙන්නේ. ඒකට කියන්නේ මූල කර්මස්ථානය. මූල කර්මස්ථානය කියන්නේ ඒක හැමතිස්සෙම පවත්වන්න ඕන එකක්. ඒක බේස් එක. ඒක නොතිබුණොත් මේක කරගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අපිට පේනවා දැන් ওই ධම්මපදට්ට කතා ආගේ අටුවා කතා කියවද්දී දිගින් දිගටම බහුල වශයෙන් භික්ෂුන් වහන්සේලා පුරුදු වෙලා තියෙන්නේ අසුභ භාවනාව තමයි. එතකොට ඒක මේ සමහර සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා ගිහි අයත් ඉහළ ධර්මාබෝධය කරා යන්න මහන්සි ගනිද්දී අසුභ භාවනාව කළා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මුල් කාලයේ භික්ෂුන් වහන්සේලාගේ බලාපොරොත්තුව තිබුණේ රාග දේශම ප්‍රහාණය කිරීමයි. සෝවාන් වීම සකදාගාමී කියන එහෙම ලෙවල්ස් වලින් නෙමෙයි බලාපොරොත්තු වෙලා හිටියේ. රාග දේශම ප්‍රහාණය කිරීමයි. මේ රාග දේශම ප්‍රහාණය කිරීම ඉලක්ක කරගත්තු ජීවිතේට අසුභ භාවනාව තමයි තියෙන හොඳම පදනම. අච්චර දුරට යන්නේ නැතුව ප්‍රාථමික මට්ටමෙන්ම ගිහිල්ලා ඒක මොකද අසුභ භාවනාව තුළ තමයි ලේසියෙන් විරාගි වෙන්නේ. ඒ මොකද හේතුව දැන් අපේ සිත නොඑක් දැන් අසුභ භාවනාව වඩපු කෙනෙකුට ආහාරයේ පටික්කුල සංඥා මේ වගේ දේවල් පුරුදු කරන්න ලේසිනේ. දැන් ඔය එක අවස්ථාවක් තියෙනවා එක භික්ෂුන් වහන්සේ නමක් අනාගාමී වෙලා. එතකොට භාග්‍යවතුන් දැන් එච්චර අර උනන්දුවක් නැහැ දැන් අර පරණ විදියට. එතකොට බුදුරජාන් වහන්සේ අඬ ගහලා අහනවා ඇයි මේ පින්වත් භික්ෂුව මේ කලින් වගේ එච්චර මේ මහසි ගන්න බව පේන්නේ නැත්තේ මොකද කියලා අහනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ මං හිතාගෙන ඉන්නේ බ්‍රහ්ම ලෝක ගිහිල්ලා ඒක ටික කරන්න කියලා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව අසුචි ස්වල්පයක් තිබුණත් ගඳම නේද කියලා. සෙම ස්වල්පයක් තිබ්බත් ගඳම නේද. සරව ස්වල්පයක් තිබ්බත් ලේ ස්වල්පයක් තිබ්බත් ගඳම නේද. පින්වත් භික්ෂුව ඇසපිය හෙලන මොහොතක්වත් යලි ඉපදීමක් මම වර්ණනා කරන්නේ නැහැ කියලා. බලන්න කොච්චර ගාම්භීර අවවාදයක්ද ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයාට දීලා තියෙන්නේ. ඒ කියන්නේ උන් භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැති ඒ භික්ෂුන් වහන්සේට අරහත්ත්වයට වමනා කරන මේරු පුණ්‍ය සංස්කාර තියෙනවා. ඒ පුණ්‍ය සංස්කාර නිෂ්ප්‍රයෝජන වෙනවා වීර්ය නොකරද්දී. ඒ වීර්ය කරොත් තමයි සංස්කාරයන්ගේ අභිවෘද්ධිය සිද්ධ වෙන්නේ. මාර්ගයට වමනා විදිහට ඒ සංස්කාරය වැඩෙනවා. මොකද දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතයක් නේ. එහි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පාරුව හැටියට. ඒක පහුරක්. නිවනට පෙන්ලා තියෙන දූපත හැටියට. ඔව් එතකොට ඒ පහුරනේ ඒක. මේ පහුර පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරන එක ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු යම් සංකත දෙයක් ලෝකයේද ඒ අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තරම් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ දෙයක් බුදු වෙසින් දකින්නේ නැහැ කියලා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් අතර ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට විතරමයි මේ සත්‍යව සතර අපාය මුදවන්න පුළුවන්. වෙන ලෝකෙ කිසි දෙයකට බෑ. භව ගමනෙන් ඊතර කරවන්න පුළුවන්. දැන් අපිට වටිනාම දේ ඒකයි. දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ ඒ බුද්ධ දේශනාවම අපි අරගෙන ඒ බුද්ධ දේශනාවෙන් මතු කරන ඉලක්කයම අපි කතා කළොත් යම් කිසි පිනක් තියෙන කෙනෙකු කොහේ හරි ඉන්නවා කියමු. ඒ පින තියෙන කෙනාට අහන්න හම්බ වෙනවා. එතකොට ඒ අසූ පමණින් ඒ කෙනාගේ හිත පහදිනවා. ඒ හිත පහදුනාට පස්සේ ඒ කෙනාට ඒ ධර්මයේ හැසිරෙන්න වාසනාවක් ලැබුණොත් සමහරට මෙතෙක් කල දීර්ඝ ආපසසර ගමනේ සතර පහෙන් අත් මිදිනවා යා. ඒක ධර්මයේ විසින් කරනවා මිසක් ඒක පුද්ගලික කරන එකක් නෙමෙයි. අනිත් එක ස්වාමීන් වහන්සේ එතකොට මේ අසුභ භාවනාවත් එක්ක මරණානුස්සති භාවනාවත් ඒකෙම දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් බුද්ධානුස්සතියෙන් තමන්ගේ හිතට සැකේන එක වළක්වනවා. මෛත්‍රියෙන් තමන් ද්වේෂය ඇති කරගන්න එකෙන් වළකිනවා. අසුභයෙන් රාගයට වැටෙන එකෙන් වළකිනවා. මරණ සතියෙන් ප්‍රමාදයට පත් වෙන එකෙන් වළක්වනවා. එතකොට මරණ සතියෙන් තමයි අප්‍රමාදී වෙන්නේ. ඒ අප්‍රමාදී වීම බුද්ධ කාලේ කොහොමද උනේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේලා එනවා. එතකොට අහනවා මහණෙනි ඔබ මරණ සතිය වඩනවාද කියලා. ස්වාමීනි අපි මරණ සතිය වඩනවා කියනවා. කොහොමද වඩන්නේ කියලා. කියන ස්වාමීනි මම මරණ සතිය වඩන්නේ
අද හෙට උදේ වෙනකම් මං ඉඳීත් දන්නේ නැහැ කියලා හිතනවා කියලා. උදේට හිතනවා කියන රැය වෙනකම් මං ඉඳීත් දන්නේ නැහැ කියලා. එතකොට අහනවා අනිත් එක්කෙනාගෙන් ඔබ කොහොමද වඩන්නේ භික්ෂුව කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ මං වඩන්නේ මේ පින්ඳ පාතේ වඩෙලා දානේ අරගෙන ඉන්නකම් මං ඉඳීත් දන්නේ නැහැ කියලා. දාන ඉවරනකම් ඉඳීත් දන්නේ නැහැ. ඊට කලින් මං හොඳට සිහිය දියුණු කරන්න ඕනේ කියලා මං එහෙම වඩන්නේ කියනවා. තව කෙනෙක්ගෙන් අහනවා. ඒ අහනවා ඔබ කොහොමද වඩන්නේ? භාග්‍යවතුන් වහන්සේ මම වඩන්නේ මම මේ බත් ගුලිය අරගෙන මට ගිලින්න ඉස්සෙල්ලා මම මැරෙයිද දන්නේ නැහැ කියලා. අනිත් භික්ෂුන් අහනවා භාග්‍යවතුන් මම වඩන්නේ මේ මං හුස්ම ඉහළට ගන්නවා. මට දැන් හුස්ම ඉහළට ගත්ත අය හුස්ම පහළට හෙලන්න ඉස්සෙල්ලා මැරිච්ච අවස්ථා ලෝකේ තියෙනවා. ඒ නිසා හුස්ම ඉහළට ගත්තට පස්සේ පහළට හෙලන්න ඉස්සෙල්ලා මම මැරෙයිද දන්නේ නැහැ. ඒක හතර දිනක් හතර විදිහට කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා දිනමක් ප්‍රමාදයි. දිනමක් අප්‍රමාදයි කියනවා. එතකොට අර කවුද බත්ගුලිය අරගෙන ගිලින්න ඉස්සෙල්ලා අපවත් වෙයිද දන්නේ නැහැ කියලා හිතපු එක්කෙනත් හුස්ම ඉහළට අරගෙන පහළට යන්න ඉස්සෙල්ලා අපවත් වෙයිද නැහැ කියලා හිතපු එක්කෙනත් අප්‍රමාදී කියනවා. අර දින්න ප්‍රමාදයි කියනවා. ප්‍රමාද අප්‍රමාදී බව භාග්‍යවතුන් වහන්සේ පෙන්නේ ওই විදිහට නම් අද ලෝකේ ප්‍රමාදය ගැන කවර කතාවද? ඒකයි. ඒ සෝයනාස මං හිතන්නේ ඒ එක්කම මං හිතන්නේ මට විනාඩියක් මෙතන පොඩ්ඩක් බැහැර වෙලා මේ සෝයනාස මේක ඉස්සෙල්ලත් මතුවෙච්ච ප්‍රශ්නයක් වෙයිද ඉස්සෙල්ලත් මේක පොඩ්ඩක් මේ මෙත්ත භාවනාවෙන් පොඩ්ඩක් එළියට යනවා ඊළ මේ අවසාන ප්‍රශ්නයක් ඇරෙට මං සෝයනාසයට ඉදිරිපත් කරන සෝයනාස මේ ආනාපාන සති කිරීමේදී ඇයි මේ ආශ්වාස ප්‍රාශ්වාස මේ වාතය ඒක විශේෂයක් මේ විශේෂය හැටියට විශේෂ හැටියට ගන්නයි කියන එක මොකද ඒකට හේතුව කියන්නේ ඒකට විශේෂ ඒ කාය ප්‍රතිපද ඒක කාය ප්‍රතිබද්ධ අරමුණ. දැන් බුදුරජාන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරන්නේ ප්‍රණීත කර්මස්ථානයක් හැටියට. දැන් අසුබ භාවනාව ගැන ප්‍රණීත නැහැ නේ. ඒක ටිකක් අර හිත පොඩ්ඩක් දැඩිව ගන්න එපා. ඒක නිකන් මොකද ආස ලෝකී ලස්සනට ආසයිනේ මේ පිළිකුල් දෙයක් මෙහි කර කර ඉන්න තියෙන්නේ. ඒක අමාරුනේ ටිකක්. බුදුරජාණන් වහන්සේ දේශනා මහන්නේ මේක ප්‍රණීත භාවනාවක් කියන. හැබැයි සිහිය පිහිටන්න පුළුවන් එක්කිනාට හරි ලේසියි කියනවා මේ හුස්ම රැල්ලට හිත පිහිටවාගෙන අල්ලන්න. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චරනම් ආර්ය පරිශ්‍රණයක් කළානේ. ඒ ආර්ය පරිශ්‍රණය කළා ඒ ආර්ය ප්‍රඥාව උපදවාගෙන ආර්ය විමුක්තිය සාක්ෂාත් කළා ආර්ය විමුක්ති ඥාන දර්ශනයේ තුල ඉඳලානේ මේ ඔක්කොම දේශනා කළේ. ඉතින් එහෙනම් මම හිතන්නේ සමුගන්න සොයනාස වෙලාව ඇවිල්ලා. ඉතින් අද වැඩසටහනෙන් අපි මෛත්‍රී භාවනාව ගැන තමයි විශේෂ වශයෙන්ම අපි කතා කරේ. මෛත්‍රී භාවනාව ඒ ගුණාංගයන් රසක් ගැන අපි කතා කරා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වශයෙන් උත් අනිත් අතින් අපි ගත්තේ බුද්ධානුස්සති මරණානුස්සති අසුභ භාවනාව සහ මෙවැනි භාවනා ක්‍රම ගැන. එතන විශේෂණයක් උනේ ඇත්තටම මේ මෙතනින් අපිට ඉස්මතු වෙච්ච දෙයක් තමයි මේ සැකය දුරු කරගන්න නම් බුද්ධානුස්සති භාවනාව තුළින් තමා තුළ පිහිටි සැකයක් තියෙනවා නම් එය දුරු කරගන්නත්. මෛත්‍රී භාවනාවෙන් තමාගේ තියෙන මේ ද්වේෂය ඔහු තමාට තියෙන යම්කිසි තරහ යෑමේ ප්‍රවණතාවය නැති කරගන්නත්. ඊට පස්ව අපි දැක්කා අසුභ භාවනාවෙන් දැක්කහම මොකද්ද මේකෙන් වෙන්නේ කියලා රාගාදී දේවල් කෙරෙහි ක්ලේශයන් කෙරෙහි හිත ඇදෙනවා නම් ඒ නවත්වා ගන්නත්. විශේෂයෙන්ම මරණානුස්සති භාවනාවෙන් අප්‍රමාද වෙන්න එපා. අප්‍රමාද නොවි ඉදිරියට කොහොමද කළ යුත්තේ කියන එක ගැන ස්වාමීන් වහන්සේ මැනවින් අපිට පැහැදිලි කිරීමක් කරා. ඒක නම් ඒ ෂණිකව හැම මොහොතේම තමාගේ හිත රඳවාගෙන සිටිය යුතුයි කියන්නේ. අන්න එතන තමයි වැදගත්ම ස්ථානය කියන එකත් ඒකම මේදී ආනාපාන සතියේ වැදගත්කමක් මෙතන ඉස්මතු වෙන්නේ. ඒ බොහොම ප්‍රණීත භාවනාවක් කියලා. මොකද අසුබ තත්වයට යන්නේ නැතුව තම සිතුව පිහිටවාගෙන ඉන්පසුව ඊළඟ පියවරදී කොහොමද අනිත්‍ය දිශාවට ගමන් කරන්නේ කියන එක. මම හිතන්නේ මේකෙන් විශාල වශයෙන් අපිට හුඟක් දේවල් ලබා ගන්න පුළුවන් වුණා. මම හිතන්නේ මේ උපමා කතා වලට වැඩි ස්වාමීන් වහන්සේගේ දේශෙම අපිට ලබා ගන්න පුළුවන් ආදර්ශයක් තියෙනවා. මම හිතන්නේ අපිට කරන්න පුළුවන් නම් එවැනි මහඟු ක්‍රියාවක් මම හිතන්නේ ඒක තමයි ඉතා වටිනාම විශිෂ්ටම දෙයක් හැටියට මම ඇත්තටම මේක ගැන කතා කරන්න මම හිතුවෙත් නෑ. මම හිතුවා මම නිශ්ශබ්දතාවය පොඩ්ඩක් බින්දලා මෙහෙම එකක් මට ඇහුණා. මම සෝයනාසකින් දැනගන්න කැමතියි කියලා. මොකද මේකත් මෙත්තා වැඩිමේදී මම හිතන්නේ මේක අපිට කැටි කරගන්න පුළුවන්, එකතු කරගන්න යන්න අපිටත් ශක්තියක් ධෛර්යයක් වෙනවා කියලා නොපැකිලිව මට කියන්න පුළුවන්. ඉතින් අදත් වැඩසටහනින් සමුගන්න වෙලාව ඇවිල්ලා නික්ම යන්න පෙර සෝයනාගෙන් මම අවසර ඉල්ලනවා ගෞරව පුහුණුවෙන් මේ අද වැඩසටහනත් අවසන් කරන්න අවසර කියා ස්වාමීන් වහන්සේ. ඉතින් අප ලබන සතියේ බ්‍රහස්පතින්දා 9:45 හම් වෙන තෙක් ඔබ සැමට නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය
नमो बुद्धाय 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 नमो